වස්සාන ධර්ම දේශනා යම්කිසි පුද්ගලයෙක් වැරදි වැඩ කරලා සමාජ විරෝධී වැඩ කරලා නරක වැඩ කරලා තමන්ටත් අනුන්ටත් හානි කර දේවල් කරලා හම්බ කරපු ධනයෙන් නම් දානෙ ගේන්නේ ඒ දානෙ ප්‍රතික්ෂේප කරන්න කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. පත්ත නික්කුජ්ජන කර්මය කරන්න කිව්වා. ඒක පිළිගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි සමහර පැරණි රජවරු රජකම් කරනකොට ලැබෙන ධනය අසාධාරණ වෙන්න පුළුවන් කියලා හිතලා මේ අසාධාරණ විදියට හම්බ කරන මුදල් වලින් භික්ෂූන් වහන්සේලාට දන් පැන් පුදන්න හොඳ නැහැ කියලා හිතලා වෙස්වලාගෙන කුඹුරු කොටලා තමන් මහන්සි වෙලා හම්බ කරපු දෙයින් දන් දුන්නු ප්‍රවෘත්ති නැතුව නෙවෙයි තියෙනවා. ඒ තරම් භික්ෂූන් වහන්සේලා පිළිබඳව සලකලා තියෙනවා. එතකොට මේ කාරණා පිළිබඳව පෙන්වලා දෙන්නේ ගෞරවාන්විත භාවයක් තමන්ගේ නිවස තුල නැත්තම් තුන්රුවනට ශ්‍රද්ධා සිතක් ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව තේරුම් ගැනීමක් නැත්තම් ඒ නිවසට වඩින එක භික්ෂුන් වහන්සේට හානිය පිණිස පවතින්න පුළුවන්. හැබැයි ගණන් ගන්න නැතුව කතා කරන්න ගියොත් ශාසනික විවහාර වචනමාලා පැත්තකට දාලා එදිනෙදා මිතුරන් අතරේ කතා කරන විදියට කතා කරන්න ගත්තොත් ඒ භික්ෂුන් වහන්සේගේ මහානකමත් නැති වෙන්න පුළුවන්. ඒ තරම් භයානකයි. ඒකයි කියන්නේ සදහ ඇති තැනට යන්න ගියොත් බේරෙන්න පුළුවන්. සදහ නැති තැනට ගියොත් වෙනසෙන්න පුළුවන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන බෙම සුමුදුරු ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉතාලියේ නාපෝලි නගරයේ සේවයෙන් යුතු දයාසිරි විදානගේ මහත්මයා සහ ග්‍රේටා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් එම පින්වත් පිරිසගේ අරමුණ වන්නේ මීට වසර 11කට පෙර පරලෝසැපත් තංගල්ල මැදකැටිය දීපංකර මාවතේ විසූ දයාපර මෑණියන් වන සෝමාවතී වික්‍රම කළුතට උපාසිකා මාතාවට පුණ්‍යානුමෝදනා පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තහි භික්ඛවේ අංගේහි සමන්නාගතං කුලං අනුපගන්්වා වානාලං උපගන්තුං උපගන්්වා වානාලං උපනිසීදිතුං කතමේහි සත්තහි නමනාපේන පච්චුට්ඨෙන්ති නමනාපේන අභිවාදෙන්ති නමනාපේන ආසනං දෙන්ති සන්තමස්ස පරිගුහන්ති බහුකම්පිතෝ කන්දෙන්ති පනීතම්පි ලෝකං දෙන්ති අසක්කච්ඡං දෙන්ති නොසක්කච්ඡං ඉමේහි කෝ භික්ඛවේ සත්තහි අංගේහි සමන්නාගතං කුලං අනුපගන්්වා වානාලං උපගන්තුං
උපගන්්වා වානාලං උපනිසීදිතුම්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද විශේෂයෙන් මේ උතුම් ධර්මදේශනාවේ පින්බර දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඉතාලියේ නාපෝලි නගරයේ සේවයෙහි යෙදී සිටින දයාසිරි විදානගේ මහත්මයා සහ ග්‍රේටා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් ඒකරාශී වෙලා. ඒ පින්වත් කොයි කවුරුත් බලාපොරොත්තු වෙනවා මීට වසර 11කට පමණ පෙර පරලෝ සැපත් තංගල්ල මැදකැටිය දීපංකර මාවතේ විසූ දයාබර මෑණියන් සෝමාවතී වික්‍රම කළුතොට උපාසිකා මාතාව සිහිපත් කරගෙන එතුමියට පින් අනුමෝදනාව සිද්ධ කරන්න. ඒ උතුම් වටිනා පරමාර්ථයේ හිතේ තියාගෙනයි දයාසිරි විදානගේ මහත්මයා ග්‍රේටා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ අය මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන මුළු ලොවටම බුදුබණ ශ්‍රවණය කිරීමේ උවමනාවෙන් පසුවෙන කොයි කාටත් හිතසුව පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව සඳහා තෝරා ගත්තේ බොහෝම වටින සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සඳහන් වෙනවා කුලූප ගමන කියලා සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාව පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂූන් වහන්සේලාට. භික්ෂූන් වහන්සේලාට තමන්ගේ භික්ෂු ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස හේතුවන කාරණා පිළිබඳව දේශනා කරපු සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාව භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සිදු කළත් ගිහි දායක දායිකාවන් හැටියටත් මේ කාරණා පිළිබඳව තේරුම් ගැනීම භික්ෂූන් වහන්සේලා සමග සම්බන්ධතා ඇති කරගෙන වාසය කරනකොට උන්වහන්සේලාගේ ඒ උපස්ථානයන් ඔයත් බලා කියා ගන්නකොට මේක බොහෝම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තහි භික්කවේ අංගේහි සමන්නාගතං කුලං අනුපගන්්වාවා නාලං උපගන්තුම්. උපගන්්වාවා නාලං උපනිසීදිතුම්. මහණෙනි, අංග 7කින් සමන්නාගත වූ නිවසකට අනුපගන්්වාවා නාලං උපගන්තුම් ගිහිල්ලා නැත්තං යන්න එපා කිව්වා. උපගන්්වාවා නාලං උපනිසීදිතුම් ගියානං ඉන්න එපා කියලා බුදුහාමුදුරු පෙන්වනවා. දැන් භික්ෂූන් වහන්සේලාට කොයි නිවසකටද යා යුතු වෙන්නේ නොයා යුතු වෙන්නේ කියන එක මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙනවා. මේක ගිහියත්තන්ට විශේෂයෙන් වටින්නේ තමන්ගේ නිවස තමන්ගේ පරිසරය භික්ෂූන් වහන්සේ නමකට වැඩම කරන්න සුදුසු පරිසරයක්ද කියන එක පිළිබඳව කල්පනා කරලා නොසුදුසු මට්ටමේ නම් තියෙන්නේ සුදුසු මට්ටමකට හසුරුවීම සඳහා මේ සූත්‍ර දේශනාව වටිනවා. එතකොට මේ සූත්‍රය පැහැදිලි කරන්නේ භික්ෂූන් වහන්සේලාට යා යුතු නිවස් සහ නොයා යුතු නිවෙස් පිළිබඳව. එතනදී සත්තහි භික්කවේ අංගේහි සමන්නාගතං කුලං අනුපගන්්වාවා නාලං උපගන්තුම්. අංග 7කින් යුක්ත කරුණු 7කින් යුක්ත නිවසක් තියෙනවා නම් අන්න ඒ නිවසට ගිහිල්ලා නැත්තම් යන්න එපා කියලා කිව්වා. ඒ වගේම තමයි ගිහිල්ලා තියෙනවා නම් එතන රැඳී ඉන්න එපා කියලා පෙන්වනවා. එතකොට මොනවද මේ කරුණු 7? දැන් ඔබ කල්පනා කළ යුතුයි මේ කරුණු ඔබේ නිවසේ තියෙනවා නම් ඔබේ නිවසේ සමාජිකයෝ තුල දකින්න ලැබෙනවා නම් ඔබේ නිවසට භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවීමට සුදුසු නැහැ.
පළවෙනි කාරණාව තමයි පින්වත්නි න මනාපේන පච්චුට්ඨෙන්ති. භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ නිවසට වැඩම කරනකොට මේක නිවස විතරක් වෙන්න ඕන නෑ. තමන්ගේ ආයතනයට වෙන්න පුළුවන්, තමන් ඉන්න තැනකට වෙන්න පුළුවන්. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරනකොට වඩිනවා දැක්කහම ප්‍රියමනාප වූ සිතින් නැගිටින්නේ නැත්තම් න මනාපේන පච්චුට්ඨෙන්ති. හුනස්නේ නැගිටීම සිද්ධ කරන්නේ නැත්තම් ඒ ගෙදරට යන්න එපා කිව්වා. දැන් සමහර ගෙවල් වලට භික්ෂුන් වහන්සේලා වැඩම කළාට සමහරු ගණන් ගන්නවත් නැහැ. හුනස්නේ නැගිටින්නේ නැහැ. සමහරක් වෙලාවට වාඩි වෙලාම ඉන්නවා. එහෙම වාඩි වෙලාම ඉන්නවා කියලා කියන්නේ එතන නිසි ගෞරවයක් ලබා දෙන්නේ නැහැ. එහෙම ගෞරවයක් ලබා නොදෙන්නේ කොයි වගේ චරිතද පින්වත්නි? ශ්‍රද්ධාවක් නැති චරිත. එතකොට මේ හුනස්නේ නැගිටින්නේ නැහැ කියලා කියන්නේ ශ්‍රද්ධාවක් නැති බවයි පෙන්වන්නේ. එතකොට ශ්‍රද්ධාවක් නැති තැනකට ගියොතින් භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේටත් එය හානිය පිණිස පවතින්න පුළුවන්. දැන් මෙතනදී මේ සඳහන් කරන්නේ අපහසුතා තියෙන අය නැගිටින්න ඕන කියන එක නෙවෙයි. දැන් අපි දන්නවා සමහර ගෙවල් වලට යනකොට නැගිටින්න අපහසු අය, ඇවිදින්න අපහසු අය, කොන් දෙකක්කුම් තියෙන අය, දනිස් සමාරු තියෙන අය ඕන තරම් ඉන්නවා. කාගේ හරි උපකාරයකින් ඕන නැගිටින්න. එහෙම අය පිළිබඳව නෙවෙයි මේ කියන්නේ. අපි හොඳටම දන්නවා ශක්තිය තියෙන අය, සමහරක් වෙලාවට තරුණ අය භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ නිවසට වැඩම කරනකොට වාඩි වෙලා ඉන්න තැනින් ප්‍රියමනාප වූ සිතින් නැගිටින්නේ නැත්තම් ඒ නිවසට ගිහිල්ලා නැත්තම් යන්න එපා, ගියත් ඉන්න එපා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඔය පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනි අංගය තමයි න මනාපේන අභිවාදෙන්ති. භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ නිවසට වැඩම කළාම ප්‍රියමනාපව වන්දනා කරන්නේ නැත්තම්, පසංග පිහිටුවා වැඳීම අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න දෙයක්. එතකොට තමන්ගේ නිවසට වැඩම කරපු භික්ෂූන් වහන්සේ නමකට පසංග පිහිටුවා වඳින්නේ නැත්තම්, බාගෙට නම් ඒ කටයුත්ත කරන්නේ ඒ නිවසට වඩින්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මොකද හේතුව? පසංග පිහිටුවා ගෞරවයෙන් වන්දනා කරන්න බැහැ කියලා කියන්නේ එතන ශ්‍රද්ධාවක් පිහිටලා නැහැ කියන එකයි. ශ්‍රද්ධාව පෙනෙන අවස්ථාවක් තමයි ඒ වන්දනා කරන විදියෙන්. සමහර වෙලාවට අපේ සමාජයේ දකින්න ලැබෙනවා මේ පසංග පිහිටුවා වඳින්න පුළුවන් අය වන්දනා කරන්නේ മന്ത്രി වන්නමින්, മന്ത്രിවරු වඳින විදියට. භික්ෂූන් වහන්සේ නමකට වන්දනා කරනකොට ගෞරවයේ හිත උපදවාගෙන, සදහැසිත තමන්ගේ හිත තුල පෝෂණය කරගෙන පසංග පිහිටුවා වන්දනා කරන්නට පුරුදු වෙන්න ඕන. යම් කිසි නිවසකට භික්ෂූන් වහන්සේ නමක් වඩිනකොට ඒ විදියට පසංග පිහිටුවා වන්දනා කරන්නේ නැත්තම්, ගෞරවයෙන් වන්දනා කරන්නේ නැත්තම් ඒ නිවසට වඩින්න එපා කියලා කිව්වා. වැඩියත් ඉන්න එපා කියලා කිව්වා. මොකද ශ්‍රද්ධාවක් නැති තැන භික්ෂුවකට හානියක් වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි න මනාපේන ආසනං දෙන්ති. ප්‍රියමනාපව ආසන පනවන්නේ නැත්තම්, භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ නිවසට වැඩම කළාම ප්‍රියමනාපව ආසන පනවීමක් කරන්නේ නැත්තම්, අන්න ඒ නිවසට ගියේ නැත්තම් යන්න එපා, ගිහිල්ලා නම් ඉන්න එපා කියලා කිව්වා. ආසන පනවන්නේ නැත්තම්. ඉස්සර ගෙවල් වල පන්සලේ හාමුදුරුවෝ වැඩම කළොත් ආසනයට එලන්න වෙනම සුදු රෙදි කෑල්ලක් තියලා තිබ්බා. ඒ සුදු රෙදි කෑල්ල වෙන කිසි දෙයකට ගන්නෙ නැහැ. භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ නිවසට වැඩම කළාම ඒ සුදු පිරුවටේ එළලා තමයි භික්ෂූන් වහන්සේට වැඩ ඉන්න සලස්වන්නේ, ආසන පනවන්නේ.
දැන් එහෙම රෙදි කෑල්ලක් නෑ ගෙවල් වල. සමහර වෙලාවට ගියාට පස්සේ ප්ලාස්ටික් පුටුවට සුදු සාරියක් දාලා තමයි දෙන්නේ වාඩි වෙන්න. සමහරක් වෙලාවට පාවඩේට පාවිච්චි කරන්නෙත් එහෙමයි. ඉතින් ලිස්සන්නත් පුළුවන්. එතකොට ගෞරවයකින් යුක්තව තමන්ගේ නිවසට වැඩම කරන භික්ෂුන් වහන්සේට ආසන පැනවීමක් කරන්නේ නැත්තම් මේ ගෙදර වෙන්න පුළුවන් ආයතනයක වෙන්න පුළුවන් තමන්ගේ ආයතනය වුණත් එහෙමයි. සමහර වෙලාවට ආයතනයකට ගියාම භික්ෂුන් වහන්සේ නමකට අසුන් ගන්න ආසනයක් පනවන්නේ නැහැ. ඒ ආසන පැනවීම අත්‍යවශ්‍යයි. ඒ ආසන පනවන්නේ නැහැ කියලා කියන්නේ එතන ශ්‍රද්ධාවකට තැනක් දීලා නැහැ කියන එකයි. ඒතර ශ්‍රද්ධාවක් නැති තැනකට ගියොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා න මනාපේන ආසනං දෙන්ති. ප්‍රියමනාප විදියට ආසන පනවන්නේ නැත්තම් භික්ෂුන් වහන්සේට වැඩ ඉන්න ඉඩ සලස්වන්නේ නැත්තම් ඒ නිවසට වඩින්න එපා කියලා කිව්වා. ඊළඟට පින්වත්නි සන්ත මස්ස පරිගූහන්ති. තමන් සතු වස්තුව හංගනවා නම් දැන් සාමාන්‍යයෙන් මේ රටේ ජීවත් වෙන මිනිස්සු විවිධ දේවල් විවිධ අයට හංගනවා. තව සමහර අයට පෙන්නනවා. තමන්ට ඇති බව පෙන්නන අයත් ඉන්නවා. තමන්ට ඇති බව නොපෙන්වන අයත් ඉන්නවා. දැන් අපි හිතමු පෙම්වතෙක් නිතරම පෙම්වතියට පෙන්වන්න උත්සාහ කරනවා තමන් තියෙන කෙනෙක් කියලා. නැත්නම් පෙම්වතියක් පෙම්වතෙකුට බොහෝ විට පෙන්වන්න හදනවා තමන්ට තියෙන දෙයක්. තමන්ට යමක් තියනවා කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට තමන්ගේ ඥාතීන්ට පෙන්වන්න උත්සාහ කරනවා තමන්ට නෑ කියන එක. සමහර වෙලාවට තමන්ගේ ගෙදරට ඥාතිවරයෙක් එන්න හදනකොට කොච්චර බඩු හංගනවද මිනිස්සු. ඔන්න ඔය ලැප්ටොප් එක අයින් කරලා දාන්න හංගලා දාන්න ඇඳ යටට දාන්න ඕක දැක්කොත් හිතේ අපිට සල්ලි තියෙනවයි කියලා දෙන දෙයක්ුත් දෙන එකක් නෑ කියලා හංගන තැන් තියෙනවා. සමහර විට තියෙන වාහනේ හංගනවා. වාහනේ දැක්කොත් හිතේ අපිට සල්ලි තියෙනවයි කියලා ওই වාහනේ කොටට ගිහලා දාන්න කියලා හංගනවා. ඒ වගේ විවිධ වස්තුන් ඥාතීන්ට හිතවතුන්ට හංගන තැන් තියෙනවා. හැබැයි පින්වත්නි යම් කිසි භික්ෂුන් වහන්සේ නමකට තමන්ගේ මේ වස්තුව හංගනවා නම් අපෝ මේක දැක්කොත් ආම්දුරු වැඩිනොත් එක්ක ඉල්ලයි කියලා හංගනවා නම් ඒ තැනට යන්න එපා කිව්වා. මොකද එතන ශ්‍රද්ධාවක් තියෙන තැනක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව රහිත තැනකට යනකොට පරිස්සම් වෙන්න ඕන. ඊළඟට පින්වත්නි බහුකම්පි තෝකන් දෙන්ති. යම් කිසි ගෙදරකට බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙද්දී නොදී හරිනවා නම් ටිකක් දෙනවා නම් බොහෝසේ දෙන්න පුළුවන්කම තියෙද්දී බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙද්දී නොදී හරිනවා නම් දෙන්නේ නැත්තම් සුළුවෙන් නම් දෙන්නේ ගණන් ගන්න නැතුව නම් දෙන්නේ අන්න ඒ තැනට යන්න එපා කියලා කිව්වා. බොහෝ දෙන්න පුළුවන්කම තියෙද්දී නොදී හරින තැන් ටිකක් දෙන තැන්. මෙතනදී නැති බැරිකම හෝ ඊළඟට දෙන ප්‍රමාණය පිළිබඳව නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ. තමන් සතු දෙයින් ටිකක් හරි දෙන එක තමයි අගය කළේ. ටිකක් හෝ දෙන එකට ආනිසංසත් තියෙනවා. බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙද්දි ගණන් ගන්න නැත්තම් ඒ නිවසට වඩින්න එපා කියලා දේශනා කරනවා. ඊළඟට පනීතම්පි ලූකන් දෙන්ති. ප්‍රනීත විදියට දන් දෙන්න පුළුවන්කම තියෙද්දි රූක්ෂ විදියට දන් දෙනවා නම් කටුක විදියට දන් දෙනවා නම් හොඳට දාන්නේ දෙන්න පුළුවන් දාන්නේ සකස් කරන්න පුළුවන් ප්‍රනීත විදියට සකස් කරන්න පුළුවන්කම තියෙද්දි රූක්ෂ විදියට දෙනවා නම් රූක්ෂ දානෙත් භික්ෂුන් වහන්සේලා පිළිගන්නවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. පුළුවන්කම තියෙද්දි ඒ විදියට දෙනවා කියන්නේ සදහැසිතක් නැහැ කියන එක. දැන් බලන්න අපේ පින්වතුන් භික්ෂුන් වහන්සේලාට දානය පූජා කරනකොට
ඒ දානේ මොනතරම් ප්‍රණීත විදියට දෙන්න උත්සාහ කරනවාද? ප්‍රණීත විදියට තමන්ගේ ගෙදර ඒ විදියට අනුභව කරන්නේ නැහැ. නමුත් මහා සංඝරත්නයට දන් පූජා කරනකොට මොන තරම් දේවල් සකස් කරනවද? මොන තරම් දේවල් සකස් කරලාද පූජා කරන්නේ? එතකොට ප්‍රණීත විදියට දෙන්න පුළුවන්කම තේද්දි රූක්ෂ විදියට කටුක විදියට නම් දෙන්නේ එවැනි කුලයන්ට. කුල කියන්නේ ගෘහයන්ට, ගෙවල් වලට. ගිහිල්ලා නැත්තම් යන්න එපා, ගියත් ඉන්න එපා කිව්වා. ඊළඟට පින්වත්නි, අසක්කච්ඡන් දෙන්ති නොසක්කච්ඡන්. සකසා සපුරා දන් දෙන්න, සකසා සපුරා පිරිනමන්න පුළුවන්කම තියෙද්දී නොසකස් කරලා නම් දෙන්නේ. සකස් කරන්නේ නැතුව, ගණන් ගන්නේ නැතුව නම් ඒ දේ කරන්නේ. ඒ තැනට යන්න එපා කිව්වා. ඔන්න ඔය කාරණා 7 පිළිබඳව අපි කල්පනා කරන්න ඕන. තමන්ගේ නිවසට භික්ෂූන් වහන්සේ නමක් වඩිනකොට න මනාපේන පච්චුට්ටෙන්ති. වාඩි වෙලා හිටපු තැනින් නැගිටිලා ගෞරව කරන්නේ නැත්තම්. න මනාපේන අභිවාදෙන්ති. හොඳට පසඟ පිහිටුවා වඳින්නේ නැත්තම්. න මනාපේන ආසනන් දෙන්ති. ප්‍රියමනාප වූ සිතින් ආසන පැනවීම සිද්ධ කරන්නේ නැත්තම්. සන්තමස්ස පරිගෝහන්ති. තමන් සතු දේවල් හංගනවා නම් බහුකම්පිත් හෝකන් දෙන්ති. බොහෝ දෙන්න පුළුවන්කම තියෙද්දි සුළුවෙන් දෙනවා නම්. පනීතම්පි ලූකන් දෙන්ති. ප්‍රණීත ලෙස දෙන්න පුළුවන්කම තියෙද්දි රූක්ෂ ලෙස දෙනවා නම්. අසක්කච්ඡන් දෙන්ති නෝ සක්කච්ඡන්. සකසා දෙන්න පුළුවන්කම තියෙද්දි එසේ නොදෙනවා නම්. ඉමේහි කෝ භික්කවේ සත්තෙහි අංගෙහි සමන්නාගතං කුලං. මෙන්න මේ අංග 7න් සමන්නාගත වූ නිවසට අනුපගන්ත්වාවා නාලං උපගන්තුන්. ගිහිල්ලා නැත්තන් නොයා ඉන්න එක සුදුසුයි. උපගන්ත්වාවා නාලං උපනිසීදිතුන්. ගිහිල්ලා නම් නොඉන්න එක සුදුසුයි. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තෙහි භික්කවේ අංගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වාවා අලං උපගන්තුන්. උපගන්ත්වාවා අලං උපනිසීදිතුන්. මහණෙනි, අංග 7කින් සමන්විත වූ ගෙදරකට, නිවසකට අනුපගන්ත්වාවා අලං උපගන්තුන්. ගිහිල්ලා නැත්තම් යන්න සුදුසුයි. උපගන්ත්වාවා අලං උපනිසීදිතුන්. ගිහිල්ලා නම් එතන ඉන්න සුදුසුයි. මොනවද ඒ අංග 7? පළවෙනි කාරණාව තමයි මනාපේන පච්චුට්ටෙන්ති. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරනවා දකින්නකොට හුනස්නේ නැගිටලා ඒ ගෞරවය සිද්ධ කරනවා නම්, තවත් කකුල අනිත් පැත්තට දාගෙන වාඩි වෙන්නේ නැතුව ගෞරවාන්විතව හුනස්නේ නැගිටින්න පුළුවන් නම්, මනාපේන අභිවාදෙන්ති. ප්‍රියමනාප වූ සිතින් පසඟ පිහිටුවා වන්දනා කරන්න පුළුවන් නම්. බලන්න, සමහර පින්වන්ත ගෙවල් වලට වැඩම කළාම ඒ පවුලේ සමාජිකයෝ ඔක්කොම පසඟ පිහිටුවා වඳිනවා. සමහර වැඩිහිටියෝ පව අපහසුතා නොතකා මේ වැඩම කළේ ආර්ය මහා සංඝරත්නය අතීත වර්තමාන අනාගත 3 කාලෙටම අයිති. එදා බුදුහාමුදුරු දෙපස වැඩ සිටි සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී නික්ලේශී මහරහතන් වහන්සේලා ඇතුළු අතීතයේ වැඩ හිටපු මහා සංඝරත්නය නියෝජනය කරන්නේ මේ භික්ෂුන් වහන්සේ. පසඟ පිහිටුවා වන්දනා කරනවා. භික්ෂුන් වහන්සේලාට ගාථා ප්‍රකාශ කරමින් සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණ ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තන් නමාමහං. මේ විදියට ගාථාව ප්‍රකාශ කරලා පසඟ පිහිටුවා වන්දනා කරනවා නම් අන්න ඒ ගෙවල් වලට ගිහිල්ලා නැත්තම් යන්න.
ඔවුන්ට හිතසුව පිණිස කටයුතු කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළේ. මනාපේන ආසනං දෙන්ති ප්‍රිය මනාපව සතුටු සිතින් අනේ භික්ෂුන් වහන්සේ නමක් අපේ නිවසට වැඩම කරපු එක මොන තරම් වටිනවද? මොන තරම් වාසනාවන්තද? මොන තරම් වාග්ය සම්පන්නද? මෙලොවට හිතසුව පිණිස පරලොවට හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන උන්වහන්සේලා පුණ්‍යක් කෙත්තං පින් කුඹුරක් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන පින්ඵල ලබන්න පුළුවන් හොඳ භූමියක්. මේ පින් කෙතට දාන බීජ වලින් ඉහළ ප්‍රතිඵල ලබන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට දන්පැන් පූජා කරන්න පුළුවන් නම් උන්වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පස්යෙන් උපස්ථාන කරන්න පුළුවන් නම් මහත්ඵල මහානිසංස ලැබෙනවා. ඒ නිසා බොහෝම සතුටු සිතින් ආසන පනවනවා නම් සන්තමස්ස න පරිගූහන්ති. තමන් සතු දේවල් හංගන්නේ නැත්තම්, තමන් සතු දේවල් සංගවන්නේ නැත්තම් අපි මොකටද හංගන්නේ හාමුදුරුවරුන්ට? ඒ වගේම බහුකම්පි බහුකම් දෙන්ති බොහෝ දෙන්න පුළුවන් තැන්වල ඒ බොහෝ විදියටම දන් දෙනවා නම් දෙන්න පුළුවන්කම තියෙන උපරිමයෙන්ම දෙනවා. Tamanට නැති කරගෙන දෙනවා කියන එක නෙවෙයි. ඔක්කොම විනාශ කරගෙන පන්සලට දෙන්න කියන එක නෙවෙයි. Tamanට දෙන්න පුළුවන් උපරිමයෙන් දෙනවා. ඒකයි කියන්නේ. බහුකම්පි බහුකම් දෙන්ති. බොහෝ දෙන්න පුළුවන්කම තියදී විදියටම දෙනවා නම් ඒ නිවෙස් වලට වැඩම කරන්න සුදුසුයි කිව්වා. පනීතම්පි පනීතන් දෙන්ති. ප්‍රනීතව දෙන්න පුළුවන් තැන්වල ප්‍රනීත ලෙස දෙනවා නම් ඒ තැනට යන්න කිව්වා. සක්කච්ඡන් දෙන්ති නෝ අසක්කච්ඡන්. සකසා සපුරා කරන කටයුත්ත නිවැරදිව හරියාකාරව සිදු කරනවා නම් එතනට වඩින්න කිව්වා. ඉමේහිකෝ භික්කවේ සත්තෙහි අංගෙහි සමන්නාගතං කුලං. ඔන්න ඔය අංග හතෙන් සමන්විත වූ ගෙදරට අනුපගන්තුවා අලං උපගන්තුන් ගිහිල්ලා නැත්තම් යන්න සුදුසුයි මහණෙනි. උපගන්තුවා අලං උපනිසීදිතුන් ගියානම් ඉන්න සුදුසුයි මහණෙනි. බලන්න බුදුහාමුදුරු දේශනා කරපු කාරණා. මනාපේන පච්චුට්ඨෙන්ති බොහොම ගෞරවයෙන් හුනස්නේ නැගිටිනවා නම් භික්ෂුන් වහන්සේලා දැකලා ප්‍රියමනාප විදියට පසඟ පිහිටුවා හොඳට වන්දනා කරනවා නම් ප්‍රියමනාප විදියට සතුටු සිතින් ආසන පනවනවා නම් තමන් සතු දේවල් හංගන්නේ නැත්තම් බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙද්දි එලෙසින්ම දෙනවා නම් ප්‍රනීතව දෙන්න පුළුවන්කම තියෙද්දි ප්‍රනීතව දෙනවා නම් සකසා සපුරා දෙන්න පුළුවන්කම තියෙනවා ඒ විදියට සකසා සපුරා දෙනවා නම් ඒ තැනට යන්න කියලා කිව්වා. දැන් බලන්න පින්වත්නි මේ කාරණා පිළිබඳව ප්‍රකාශ කරනකොට අංගුත්තර නිකායේ සත්තක නිපාතේ කුලූපගමන සූත්‍රය තමයි මේ සඳහන් කළේ. මෙතනදී ප්‍රධාන කාරණා දෙකක් අපට හොඳට පැහැදිලි කරා. භික්ෂුන් වහන්සේලාටයි මේ දේශනාව සිද්ධ කළේ. එකක් තමයි සත්තහි භික්කවේ අංගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වාවා නාලං උපගන්තුං උපගන්ත්වාවා නාලං උපනිසීදිතුං. මහණෙනි අංග හතකින් සමන්විත වූ නිවසට ගිහිල්ලා නැත්තම් යන්නට සුදුසු නෑ. ගියානම් ඉන්නට සුදුසු නෑ. දැන් ඒක ඔබට බලපාන්නේ කොහොමද? භික්ෂූන් වහන්සේ නමකට ඔබේ නිවසට වැඩම කරන්න සුදුසු පරිසරයක්ද නුසුදුසු පරිසරයක්ද තියෙන්නේ කියන එක මේ සූත්‍රය හරහා තේරුම් ගන්න පුළුවන්. ඔබේ හැසිරීම තුළ භික්ෂූන් වහන්සේ නමක් දැක්කලා හුනස්නේ නැගිටින්නේ නැති කෙනෙක් ඉන්නවනම් හරියට හොඳට පසඟ පිහිටුවා වන්දනා කරන්නේ නැත්තම් ප්‍රියමනාපව ආසන පනවන්නේ නැත්තම් තමන් සතු දේවල් හංගනවා නම් බොරුවට බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙද්දි යන්තන්නම් දෙන්නේ ප්‍රනීත දේවල් දෙන්න පුළුවන්කම තියෙද්දි කටුක විදියට නම් දෙන්නේ සකසා සපුරා දෙන්න පුළුවන්කම තියෙද්දි එලෙස නොදෙනවා නම් ඒතනට යන්න එපා කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. ඒකට හේතුවක් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ ඕන තැනකට යන්න කියලා. සුදුසු තැන් කිව්වා නොසුදුසු තැන් ගැන කිව්වා. දැන් බලන්න දානය පූජා කරනකොට ඕනෑම දානයක් බාර ගන්න කියලානේ. පිරිසිදු විදියට උපයාසපයාගත් මුදලින් ලැබෙන දේ බාර ගන්න. උට්ඨාන විරියාදිගතා සේදා වක්කිත්තා බාහා බල පරිචිතා ධම්මිකා ධම්මලද්දා. උත්සාහයෙන් වීරයෙන් දෑත දෙපය වෙහෙසුවල දහඩිය මුගුරු වගුරවල ධර්මානුකූල උපයාසපයාගත් මුදලින් තමයි දන් දෙන්න කියලා දේශනා කළේ. යම්කිසි පුද්ගලයෙක් වැරදි වැඩ කරලා සමාජ විරෝධී වැඩ කරලා නරක වැඩ කරලා තමන්ටත් අනුන්ටත් හානි කර දේවල් කරලා හම්බ කරපු ධනයෙන් නම් දානෙ ගේන්නේ ඒ දානෙ ප්‍රතික්ෂේප කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළේ. පත්ත නික්කුජ්ජන කර්මය කරන්න කිව්වා. ඒක පිළිගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි සමහර පැරණි රජවරු රජකම් කරනකොට ලැබෙන ධනය අසාධාරණ වෙන්න පුළුවන් කියලා හිතලා. රජවරු මට ලැබෙන ධනය අසාධාරණ වෙන්න පුළුවන්. මේ අසාධාරණ විදියට හම්බ කරන මුදල් වලින් භික්ෂූන් වහන්සේලාට දන් පැන් පුදන්න හොඳ නැහැ කියලා හිතලා වෙස්වලාගෙන කුඹුරු කොටලා. තමන් මහන්සි වෙලා හම්බ කරපු දෙයින් දන් දුන්නු ප්‍රවෘත්ති නැතුව නෙවෙයි තියෙනවා. ඒ තරම් භික්ෂූන් වහන්සේලා පිළිබඳව සලකලා තියෙනවා. එතකොට මේ කාරණා පිළිබඳව පෙන්වලා දෙන්නේ ගෞරවාන්විත භාවයක් තමන්ගේ නිවස තුල නැත්තම් තුන්රුවනට ශ්‍රද්ධා සිතක් ශ්‍රද්ධා මාත්‍රයක්වත් නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව තේරුම් ගැනීමක් නැත්තම් ඒ නිවසට වඩින එක භික්ෂුන් වහන්සේට හානිය පිණිස පවතින්න පුළුවන්. දැන් බලන්න පින්වත්නි ගෞරවයෙන් යුක්තව ප්‍රියමනාප විදියට පසඟ පිහිටුවා වන්දනා කරලා හාමුදුරුවොත් එක්ක බොහෝම ශාසනික විවහාර වචනමාලාව භාවිතා කරමින් කතා කරනවා නම් ඒ අය ආශ්‍රය කරන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව Tamanට හානියක් නැහැ, භික්ෂුවකට හානියක් නැහැ. හැබැයි ගණන් ගන්න නැතුව කතා කරන්න ගියොත් ශාසනික විවහාර වචනමාලා පැත්තකට දාලා එදිනෙදා මිතුරන් අතරේ කතා කරන විදියට කතා කරන්න ගත්තොත් ඒ භික්ෂුන් වහන්සේගේ මහානකමත් නැති වෙන්න පුළුවන්. ඒ තරම් භයානකයි. ඒකයි කියන්නේ සදහැ ඇති තැනට යන්න ගියොත් බේරෙන්න පුළුවන්. සදහැ නැති තැනට ගියොත් වෙනසෙන්න පුළුවන්. සීල කෙලස් ප්‍රහීන කරලා නම් ප්‍රශ්නයක් නැහැ. ඔය කොහෙත් එකයි. භික්ෂුවකට භික්ෂු ජීවිතය සාර්ථක කරගන්න යන තැන ගැන බලන්න කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේ නමක් දකින්නකොටත් කරන නරක වැඩේ නවත්තන්න හිතෙන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ වගේ තැන්වලට යන්න එපා කියලා කිව්වේ. ඒ නිසා මේවා දේශනා කළේ බුදුහාමුදුරුවෝ කාගෙත් යහපත උදෙසා. ඒ නිසා භික්ෂූන් වහන්සේ නමකට තමන්ගේ නිවසේ දොරටු විවෘතව තියන්න ඕන. සදැහැති උපාසක උපාසිකාවන් භික්ෂූන් වහන්සේලාට සිව්පසේ නැප උපස්ථාන කරනෝ වගේම ඕනෑම වෙලාවක තමන්ගේ නිවසට භික්ෂූන් වහන්සේ නමකට වඩින්න සුදුසු පරිසරයක් ගොඩනගලා තියෙනවා. ගෞරව කරනවා. අන්න ඒවා පින්වත්නි හිතසුව පිණිස පවතින තමන්ටත් අන් අයටත් හිතසුව පිණිස පවතින වටිනා කාරණා හැටියටයි සැලකිය යුතු වෙන්නේ. මෙන්න මේ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන අපට පුළුවනි නම් අපේ ගමන දහමට අනුගතව හසුරුවන්න. ඒ තුලින් ලැබෙන පන්නරය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ ප්‍රියමනාප විදියට හුනස්නෙන් නැගිටින වන්දනා කරන හොඳට ආසන පනවන ඒ වගේ තැන්වලට තමයි භික්ෂුන් වහන්සේ නමකගේ වැඩමවීම සිද්ධ වෙන්නේ. සමහර තැන්වලට යනකොට කලකිරීමෙන් යන්නේ. දැන් බලන්න හොඳට කල්පනා කරලා සමහර වෙලාවට පින්වත්නි ධර්ම දේශනා සඳහා වැඩම කරනකොට ඒ වගේම පිරිත් දේශනා සඳහා වැඩම කරනකොට මෙන්න මේ
යන්නට නුසුදුසු ගෙවල් වලට නේද අපි මේ ආවේ කියලා හිතෙන අවස්ථා නැතුව නෙවෙයි. බලන්න පින්වත්නි, ධර්මදේශනාවට භික්ෂුන් වහන්සේ වැඩම කරනකොට ඒ ධර්මදේශනාව සඳහා දීලා තියෙන තැන සහ ධර්මදේශනාවෙන් අනතුරුව ලබා දෙන සංග්‍රහයට දීලා තියෙන තැනේ වෙනසක් නැද්ද? මුල් තැන දිය යුත්තේ ධර්මදේශනාවට. හැබැයි පින්වත්නි, ධර්මදේශනාව තුට්ටු දෙයකට ගණන් ගන්න නැතුව ඒක චාරිත්‍රයකට විතරක් කරන්න ඕන කියලා හිතන මිනිස්සු සංග්‍රහයට ප්‍රමුඛ තැන දෙනවා. අද දකින්න ලැබෙන්නේ එහෙමයි. සමහරු කියනකොටත් කියනවා බණ නම් මොකක් හරි හාමුදුරනේ කණ්ඩ දෙන එක තමයි අමාරුම වැඩේ. ඒක තමයි ලොකුම වැඩේ කරගෙන තියෙන්නේ. ධර්මදේශනාවට වැඩම කරන හාමුදුරුවන්ට සලකන විදිය සහ බණෙන් පස්සේ එන මිනිස්සුන්ට සලකන විදිය වෙනසක් නැද්ද? බලන්න පින්වත්නි, සමහර ගෙවල් වල බණෙන් පස්සේ බොන්න කොච්චර වියදම් කරනවද? ගමේම මිනිස්සුන්ට බොණ්ඩ දෙන්න මොන තරම් වියදම් කරනවද? හැබැයි බණ කියන හාමුදුරන්ට පිරිකරේට පූජා කරන්නේ බොහොම යන්තමින්. අන්න ඒ වගේ තැන්වලට තමයි යන්න එපා කිව්වේ. සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනා තියෙනවා. තුන්යම් රාත්‍රියේ පුරාවටම භික්ෂුන් වහන්සේලා මෛත්‍රියෙන් කරුණාවෙන් පිරිත් දේශනා කරනවා. ලොකු කැපකිරීමක්. හැබැයි රෑ එළි වෙනකන් තවත් කණ්ඩායමක් ඒ ගෙදරම කොටසකට වෙලා මත්ද්‍රව්‍ය භාවිත කරනවා. එහෙම තැන් නැතුව නෙවෙයි. ඒ වගේ ආරංචි වෙනකොට ආයෙ යන්න හිතෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ නමකට තියෙන සැලකීම සහ අර මත්ද්‍රව්‍ය භාවිතා කරන මිතුරන් අතරේ තියෙන සැලකිල්ල ගත්තාම අපට පැහැදිලි වෙනවා වැඩිපුරම වියදම් කරන්නේ, වැඩිපුරම සැලකිල්ල දක්වන්නේ අර දූෂිත ක්‍රියාවලියට නම් ඒ වගේ ගෙදරකට යන්න සුදුසු නැහැ. අද සමාජයෙන් අපි දකිනවා ඒවා. බොන්න දෙනකොට ඒවට ලක්ෂ ගණනින් වෙන් කරන්නේ. නමුත් ආගමික වතාවත් මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේලාට යන්තමින් සලකන. ඒ වගේ තැන්වලට යන්න එපා කියලා කිව්වේ. සමහර උත්සව පවා එහෙමනේ. භික්ෂුන් වහන්සේලා වැඩම කරව ගත්තට ඒ සැලකීම පිළිබඳව කල්පනා කරනකොට බොහොම දුර්වල තැන් තියෙනවා. ඒ නිසා පින්වත්නි, අපි කල්පනා කළ යුතුයි. මේක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට හිතසුව පිණිස දේශනා කරපු කාරණාව. නොගැලපෙන තැනට යන්න එපා. ගැලපෙන තැනට යන්න. සදහැ සිතක් නැති තැනකට ගියොත් ඒ යන තැන තමන්ට හානිය පිණිස හේතු වන දෙයක් වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනා ජීවිතයට එකතු කරගෙන තමන්ගේ හිත සකස් කරගෙන පුළුවන් කාලේ හොඳට මහා සංඝරත්නයට අපෝපස්ථාන කරන්න. හැමදාම තමන්ට හම්බෙන අවස්ථා නෙවෙයි. අද දවස තුල වාසය කරනකොට හෙට දවස පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න. එයයි සිදුවිය යුතු දේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගතව අපට කටයුතු කරන්න පුළුවන් නම් ඒක අපට හිතසුව පිණිස පවතිනවා. බුදුහාමුදුරු දේශනා කළේ අද දවසේ කළ යුතු කටයුත්ත ඉදිරියේ බලලා කටයුතු කරන්න. තමන්ගේ හැසිරීම් රටාව හෙට දවස සුවපත් කිරීම පිණිස හේතු වෙනවද කියලා කල්පනා කරන්න. ඒ අනුව හැසිරෙන්න. පසු කාලීනව දුකට හේතු වන කටයුතු කරන්න එපා කියලා බුදුහාමුදුරු පෙන්වුවේ. ඒ නිසා අපි අපේ ජීවිත ගමන ධර්මයෙන් ආලෝකමත් කරගත යුතුයි. එහෙම ආලෝකමත් කරගන්නේ නැත්නම් අපට මේ ලැබිච්ච වටිනා අවස්ථාව අපතේ යාමක් වෙන්නේ. තමන්ගේ නිවස භික්ෂුන් වහන්සේ නමකට වඩින්න සුදුසු තැනක් බවට පරිවර්තනය කළ යුත්තේයි. ඒ භික්ෂුන් වහන්සේ නමකගේ වැඩම වීම තමන්ට මේ ලෝකී යථාර්ථය දැන ගැනීම පිණිස ඉවහල් වෙනවා. නැත්තම් අපි යන්නේ අයාලේ. මේ සිත දුවන්නේ වැරදි දිශාවකට. ධර්මය තුලින් තමයි ඔය යන්නේ වැරදි පාරක යන්න ඕන මෙන්න මේ පාර කියලා පෙන්වන්නේ. ඒ නිසා නිවැරදි මාර්ගයට එන්න ඕන. නිවැරදි මාර්ගයට වහාම එකතු වෙන්න මේ දේශනාවන් ජීවිතයට එකතු කරගන්න. එහෙම නැති වුණොත් බරපතල අඩුපාඩුවක් ජීවිතේ ඇති වෙන්නේ.
අපි හැම කෙනෙකුටම සදාකාලිකව මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඔක්කොම වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. ඒවයින් බේරෙන්න බෑ. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස. අහසේ ඉන්න කියලා ඒවයින් බේරෙන්න බෑ. මහ මුහුදේ ඉන්න කියලා බේරෙන්න බෑ. පර්වත ඇතුලේ ඉන්න කියලා බේරෙන්න බෑ. මේ ධර්මතාවලට මුහුණ පාන්න වෙනවා. ඒ ධර්මතා ඉදිරියේදී තමන් හිත ශක්තිමත් කරගන්න නම් මේ භික්ෂුන් වහන්සේලා විසින් දෙසන බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්ම කාරණා ජීවිතයට එකතු කරගන්නම ඕන. ඒකට ලොකු ශක්තියක් සපයනවා භික්ෂුන් වහන්සේලා ආශ්‍රය කිරීම. ඒ ආශ්‍රයයට පයින් ගැහුවොත් අපට යථාර්ථය පේන්නේ නැහැ. වයසට යනකොට ඒ තත්ත්වයේ ඉදිරියේ කලබල නොවී ඉන්න නම්, ලෙඩ හැදෙනකොට කලබල නොවී ඉන්න නම්, මරණය අභියස කලබල නොවී ඉන්න නම් අපිට කරන්න තියෙන දේ තමයි ඒ ස්වභාවයන් පිළිබඳව හොඳට තේරුම් ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කලබල වීමයි ප්‍රශ්නය. අද ගොඩාක් වෙලාවට මිනිස්සු වයසට යනකොට කලබල වෙනවා. ලෙඩ වෙනකොට කලබල වෙනවා. මරණය අභියසදී කලබල වෙනවා. ඒ කලබලයට ප්‍රධාන හේතුව තමයි නොදැනුවත්කම, තේරුම් නොගැනීම. උද්දච්ච කුක්කුච්චය කියන්නේ ඔය සිතේ හටගන්න නොසන්සුන්කම සහ පසුතැවීමට. උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්චම් භික්කවේ ආවරණං නීවරණං චේතසෝ අජ්ජාරුහම් පඤ්ඤාය දුබ්බලී කරණං. නිවන පිණිස හේතු වන ප්‍රඥාව දුබල කරන කාරණාවක්, නිවන වහන ආවරණය කරන කාරණාවක් තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. මේක හැම කෙනෙකුටම තමන් බලාපොරොත්තු වන තැනට යොමු වීමට බාධා පමුණුවන කාරණා. අධ්‍යාපනය ලබන කෙනෙකුටත් හිතේ කලබලය කියන එක ඒ බලාපොරොත්තු වන තත්ත්වවලට පත්වෙන්න අපහසුතා ගෙන දෙනවා. විභාගයකට වාඩි වුණාම කලබල වෙනවා නම් ඒ කලබල වීම නිසා විභාගේ සමත් වෙන්න අපහසුයි. තමන් රැකියාවක් කරනකොට ඒ රැකියා ස්ථානවල කලබල වෙනවා නම් තමන්ට ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න අපහසුයි. ආධ්‍යාත්මික වශයෙන් උත් එහෙමයි. භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරය, භාවනා ප්‍රගුණ කරන කෙනා තමන් ප්‍රගුණ කරන භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව හරියට දන්නේ නැත්නම් ඒ අවස්ථාවලදී ඒ අත්දැකීම් ඉදිරියේ අධික ලෙස කලබල වෙන්න පුළුවන්. එහෙම කලබලයකටපත් වුණාම මොකද වෙන්නේ? ඒ නොසන්සුන්කම ඇති වුණාම මොකද වෙන්නේ? එතනින් එහාට ගමන සාර්ථකව යන්න පුළුවන්කමක් නැති වෙනවා. බිඳ වැටෙනවා. එතකොට මේ වයෝවෘද්ධ භාවය නිසා, රෝගී තත්ත්වය නිසා, ඒ වගේම මරණය අභියසදී යම්කිසි කෙනෙක් කලබලයකටපත් වෙනවා නම් ඒ කෙනාට එතනින් එහා ගමන අසාර්ථක වීම පිණිස හේතු වෙනවා. එතකොට මෙන්න මේ කලබලය නැති කරගන්න තියෙන හොඳම දේ තමයි තේරුම් ගැනීම. දැනගත්ත දේ තේරුම් ගැනීම නැත්නම් අවබෝධ කර ගැනීම. විභාගයකට වාඩි වෙලා ප්‍රශ්න පත්‍රය අතට ගන්නකොට කලබල වෙනවා නම් කලබල වෙන්නේ ඒ අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දන්නේ නැති ශිෂ්‍යයා. ඒ කියන්නේ නොදැනුවත්කම මුල් කරගෙන තමයි කලබලය කියන එක මතුවෙන්නේ. වයසට යනකොට කලබල වෙනවා නම් කලබල වෙන්නේ වයසට යන බව තේරුම් අරගත්තේ නැති අය. ලෙඩ වෙනකොට කලබලයකටපත් වෙනවා නම් පත් වෙන්නේ ලෙඩ වෙන බව කල්තියා තේරුම් නොගත්ත අය. මරණය අභියසදී කලබල වෙනවා නම් කලබලයටපත් වෙන්නේ මරණය පිළිබඳව තේරුම් නොගත්තු අය. නොදන්න අය නෙවෙයි, ඔක්කොම දන්නවා. දන්නා දේ අවබෝධ කර ගැනීම අවශ්‍යයි. අවබෝධ කරගන්න නම් නිතර මෙනෙහි කිරීම අවශ්‍යයි. එතකොට පින්වත්නි, භික්ෂූන් වහන්සේලා අපට දේශනා කරන්නේ මොනවද? මෙන්න මේ කාරණා. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන දේවල්, ඒ වගේම පරලොව ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන දේවල්, මෙලොව පරලොව දෙභවයේම වගේම නිර්වාණය සලසා ගැනීම සඳහා කළ යුතු දේවල් තමයි භික්ෂූන් වහන්සේලා ඔබ වෙත පිළිගන්නන්නේ, ප්‍රදානය කරන්නේ, දායාද කරන්නේ. අන්න ඒවා තේරුම් ගන්න නම් භික්ෂූන් වහන්සේලා ආශ්‍රය කළ යුතුයි. ඒ ආශ්‍රය තුලින් Tamanට ලොකු ආලෝකයක් ජීවිතයට ලැබෙනවා. එහෙනම් ඒ ආලෝකය ලබන්න Tamanගේ නිවස භික්ෂූන් වහන්සේලාට වැඩ ඉන්න සුදුසු
තැනක් බවට වඩින්න සුදුසු තැනක් බවට භික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රය පවත්වාගෙන යන්න පුළුවන් විදිහේ හැසිරීමක් ඔබ විසින් සිදු විය යුතුයි. ඉතින් අද ධර්ම දේශනාව ඔස්සේ ඔබට පැහැදිලි කළේ භික්ෂුවක් ආශ්‍රය කරනකොට ඔබේ ජීවිතය කොයි විදියටද හැඩගස්වා ගන්නට අවශ්‍ය වෙන්නේ දිගටම භික්ෂුන් වහන්සේලාගේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබන්නට නම් අපි කොයි විදියටද කටයුතු කරන්න ඕන කියන කාරණා පිළිබඳවයි මේ ධර්ම දේශනාව හරහා ඔබට අද පෙන්වා දුන්නේ. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ කුලූප ගමන සූත්‍රය. මේ සූත්‍රය පිළිබඳව සාරාංශයක් නැවත මතක් කළොත් කරුණු 7කින් යුක්ත නිවසට ගිහිල්ලා නැත්තම් යන්න එපා, ගියත් ඉන්න එපා කියලා භික්ෂුන් වහන්සේලාට අනුදැනව දාලා ඒ කාරණා 7 තමයි න මනාපේන පච්චුට්ටෙන්ති, ප්‍රියමනාපව හුනස්නේ නැගිටින්න නැත්තම් භික්ෂුවක් දැකලා, න මනාපේන අභිවාදෙන්ති, පසඟ පිහිටුවා වන්දනා කරන්නේ නැත්තම්, න මනාපේන ආසනන්දෙන්ති, ප්‍රියමනාපව ආසන පනවන්නේ නැත්තම්, සන්තමස්ස පරිගෝහන්ති, තමන් සතු දේ හංගනවනම්, බහුකම්පිතෝ කන්දෙන්ති, බොහෝ දෙන්න පුළුවන්කම තියෙද්දි යන්තම් දෙනවනම්, පනීතම්පි ලෝකන්දෙන්ති, ප්‍රණීත ලෙස දෙන්න පුළුවන්කම තියෙද්දි කටුක ලෙස දෙනවනම්, අසක්කච්ඡන් දෙන්ති නෝ සක්කච්ඡන්, සකසා දෙන්න පුළුවන්කම තියෙද්දි සකස් නොකරනම්, සකසා සපුරායේ කටයුත්ත කරන්නේ නැත්තම්, ආන්න ඒ ගෙදරට අනුපගන්්වාවා නාලං උපගන්තුන්, ගියේ නැත්තම් යන්න එපා. උපගන්්වාවා නාලං උපනිෂේධිතුන්, ගිහිල්ලා තියෙනවා නම් ඉන්න සුදුසු නැහැ. සත්තේ භික්කවේ අංගේ සමන්නාගතං කුලං අනුපගන්්වාවා අලං උපගන්තුන්, උපගන්්වාවා අලං උපනිෂේධිතු. අංග 7කින් යුක්ත නිවසට ගිහිල්ලා නැත්තම් යන්න සුදුසුයි, ගියා නම් ඉන්න සුදුසුයි. මනාපේන පච්චුට්ටෙන්ති, ප්‍රියමනාපව නැගිටිනවනම් හුනස්නෙන් භික්ෂුව දැකලා, මනාපේන අභිවාදෙන්ති, පසඟ පිහිට හොඳට වන්දනා කරනවනම්, මනාපේන ආසනන් දෙන්ති, ප්‍රියමනාපව ආසන පනවනවනම්, සන්තමස්ස න පරිගූහන්ති, තමන් සතු දේවල් හංගන්නේ නැත්තම්, බහුකම්පි බහුකන් දෙන්ති, දෙන්න පුළුවන් උපරිමයෙන් දෙනවනම්, පනීතම්පි පනීතන් දෙන්ති, ප්‍රණීතව දෙන්න පුළුවන් නම් ඒ ප්‍රණීතවම දෙනවනම්, සක්කච්ඡන් දෙන්ති නෝ අසක්කච්ඡන්, සකසා සපුරාම දෙනවා නම්, ඒ කටයුතු කරනවා නම්, මෙන්න මේ අංග 7න් යුක්ත නිවසට අනුපගන්්වාවා අලං උපගන්තුන්, ගිහිල්ලා නැත්තම් යන්න සුදුසුයි. උපගන්්වාවා අලං උපනිෂේධිතුන්, ගියානම් ඉඳලා ඔවුන්ගේ හිතසුව පිණිස කටයුතු කරන්න සුදුසුයි කියලා බුදුහාමුදුරු පෙන්වනවා. ඉතින් මේ ධර්ම දේශනාව ඔබට අපට සාර්ථකත්වයට පත්වීම පිණිස, ජීවිතයේ සුවපත් කර ගැනීම පිණිස හේතු වේවා, වාසනාව වේවා කියලා සාධු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඉතාලියේ නාපෝලි නගරයේ සේවයේ නියුතු දයාසිරි විදානගේ මහත්මයා සහ ග්‍රේටා පෙරේරා මහත්මිය විසින්. ඔවුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 11කට පමණ පෙර පරලෝසපත් තංගල්ල මැදකැටිය දීපංකර මාවතේ විසූ ආදරණීය මෑණියන් සෝමාවතී වික්‍රම කළුතොට උපාසිකා මාතාවට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න. ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා සෙසු අරමුණු හැටියට ජයදේව විදානගේ ආදරණීය පියාණන්ට, බන්දුල විදානගේ, රංජිත් විදානගේ යන සහෝදරයන් දෙදෙනාට, එවැගේම ඩල්සි නෙල්කා විදානගේ ආදරණීය සහෝදරිය, එවැගේම තමන් නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍රාදී පිරිස් වෙත්නම් ඒ හැමෝටම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් අපේ අපවත් වී වදාළ පරම පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ, අපේ සෝමහාමුදුරුවෝ අපවත් වෙලා වසර 17ක් සම්පූර්ණ වෙනවා. ඉතින් සෝමහාමුදුරුවන් වහන්සේ සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දයාසිරි මහත්මයා 2002 වසරේ මාර්තු මාසයේ නාපෝලි විහාරස්ථානයේ දායක සභාව විසින් නාපෝලි
ඉමකෝලතා රංගශාලාවට බොහෝම ගෞරවයෙන් අපේ සෝමහාමුදුරුව වැඩම කරවලා දයාසිරි විදානගේ මහත්මයා ඇතුළු පින්වත් පිරිසගේ මූලිකත්වයෙන් දායකත්වයෙන් ඒ ධර්ම දේශනාවන් සිද්ධ කළා. ඉතින් සෝමහාමුදුරුව 2003 දෙසැම්බර් මාසයේ 12 වෙනි දින රුසියාවේදී අපවත් වුණා. ඉතින් අපේ ගංගොඩවිල සෝමහාමුදුරුවන්ට සදාචාරය ශක්තිමත් කරන්න රට පුරා ලොව පුරා ඔබට අපට මනාව ධර්මකාරණා පැහැදිලි කරලා තරුණ හදවත් ශක්තිමත් කරන්නට උදව්පකාර කළ අපේ සෝමහාමුදුරුත් සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න දයාසිරි විදානගේ මහත්මයා ග්‍රේටා පෙරේරා මහත්මිය සත්පුරුෂයන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා දයාසිරි විදානගේ මහත්මයාට, ග්‍රේටා පෙරේරා මහත්මියට, පවුලේ පින්වතුන්ට, ඒ වගේම නිමල් පද්මසිරි, චන්ද්‍රසිරි, ඉන්ද්‍රසිරි, පද්මානන්ද, කාන්ති, ඉන්දු යන පින්වත් කොයි කාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරන්න ධර්ම ශ්‍රවණය කරලා අප්‍රමාණ කුසල ස්කන්ධය පුණ්‍ය ස්කන්ධයක් අත්පත් කරගත්තා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත්ත සකල කුසලානිසංස දැන් අපි අනුමෝදන් කරමු. මීට වසර 11කට පෙර පරලෝසපත් තංගල්ල මැදකැටිය දීපංකර මාවති විසෝදයාබර මෑණියන්, සෝමාවති වික්‍රම කළුතොට උපාසිකා මාතා මේ පින් අනුමෝදන් වේවා. ඒ නම් සඳහන් කළ නොකළ සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රට ජාතිය සම්බුදු ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා පවත්වී වදාළ ගංගොඩවිල සෝමහාමුදුරුව ඇතුළු කොට ඇති මහා සංඝරත්නයට, ජාතික වීරයන්ට, යුද බිමේදී මියගිය අපේ වීරෝධාර රණවිරුවන්ට, ඒ වගේම සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වයන් නිසා මිය පරලෝසපත් යම්තා පිරෝ මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස දැන් අපි අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු ශාසනය යෙහෙන් රකීවා. විශේෂයෙන් ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන ඉතාලියේ නාපෝලි නගරයේ සේවයේ නියුතු දයාසිරි විදානගේ මහත්මයා, ග්‍රේටා පෙරේරා මහත්මියට, නිමල් පද්මසිරි, චන්ද්‍රසිරි, ඉන්ද්‍රසිරි, පද්මානන්ද, කාන්ති, ඉන්දු යන ඒ පවුල්වලට සම්බන්ධ පින්වතුන්ට, ඒ වගේම විශේෂයෙන් මේ ධර්ම දේශනාව වසාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන්න අන්තර්ජාලය හරහා බොහෝ පිරිසකට මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන ගයාන් දුෂ්‍යන්ත මහත්මයාට, ඒ ඇතුළු කොට ඇති පවුලේ පින්වතුන්ටත්, විශේෂයෙන් මේ රට පුරා ලොව පුරා පැතිර යන වසංගත රෝගී තත්ත්වය හමුවේ ඒ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබ වපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ඒ වගේම මේ කොවිඩ් වසංගතය නිසා අසනීප තත්ත්වවලට පත්වෙච්ච ඉතාලි රටේ ඒ පින්වත් සියලු දෙනාටම, ඒ වගේම මුළු ලෝකවාසී කොයි කාටත් සිත ශාන්තිය යහපත උදා වේවා. නිදුක් නිරෝග සුවපත් භාවය ලැබේවා. දෙවියෝ තුතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පින් දෙමු. එත්තාවතාචම්හි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙහෙම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් අපි කාටත් සසර දුකින් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ මීට වසර 11කට පෙර පරලෝසපත් තංගල්ල මැදකැටිය දීපංකර මාවතේ විසූ දයාබර මෑණියන් වන සෝමාවතී වික්‍රම කළුතට උපාසිකා මාතාවට පුණ්‍යානුමෝදනා පිණිස ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ සුමధుර ධර්ම දේශනා පින්කමයි.
දේශකයන්න් වහන්සේ වන මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඒ සඳහා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සෝමාවතී වික්‍රමකලුතට මහත්මියගේ දයාපර පුතණුවන් වන ඉතාලියේ නාපෝලි නගරයේ සේවය නියුතු දයාසිරි විධානකේ ආදරණීය පුතණුවන් සහ ග්‍රේටා පෙරේරා ලේලිය සහ පවුලේ පින්වත් පිරිස. දහම් ඇසූ ඔබ සැමට තෙරුවන් සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. දහම්මැසු ඔබ සැමට තෙරුවන් සරණයි.